සුබ දවසක් වේවා යාළුවනේ. මම ඕගොල්ලන්ව OC Frugal Dad channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම ටික කාලයකට පස්සේ නැවතත් වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වුණා. මේ පාර මම දාන්න හිතාගත්තේ මේ ඇමරිකාවේ අධ්‍යාපන අවස්ථා පිළිබඳව ඇමරිකාවේ විශේෂයෙන්ම පුරවැසිභාවයේ තියෙන ග්‍රීන් කාඩ් එක තියෙන අයව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. දැන් අපි ලාංකිකයෝ හැටියට අපි දන්නවා අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ඊටාම තරගකාරී අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. අපි පොඩි කාලේ ඉඳන්ම මේ අපිව මුලින්මම අපිට කඩේම විභාගයකට කියලා එන්නේ පහවසර ශිෂ්‍යත්වය. ඒ කියන්නේ year 5 scholarship එක තමයි එන්නේ. මුලින්ම ඒ කඩේම අපි පාස් කරන්න ඕනි පහවසර ශිෂ්‍යත්වය. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා අපිට එන්නේ සාමාන්‍ය පෙළ විභාගය. O level exam එක එනවා. ඉතින් මේ අපිව පොඩි කාලේ ඉඳන්ම මේ exam මානසිකත්වයකට තමයි අපිව තල්ලු කරන්නේ. දෙමව්පියෝ එක කැමැත්තෙන් කරනවා නෙමෙයි. නමුත් එහෙම තමයි අපේ රටේ තියෙන්නේ නේද? ඒ කියන්නේ අපිට ඉදිරියට යන්න මෙන්න මේ කඩේම් පාස් කරන්න අවශ්‍යයි. ඉතින් උසස් O level හොඳට කරාට පස්සේ ඊට පස්සේ ඔන්න අපිට තියෙන උසස් පෙළ A level exam එක ඒක හොඳට පාස් වෙන්න ඕනේ. ඉතින් A level පාස් වුණාම තමයි අපිට ඊට ඉහළ අධ්‍යාපනයකට යන්න, ඒ කියන්නේ විශ්වවිද්‍යාල උපාධියක් මේ undergraduate degree එකට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඊට පස්සේ තමයි ඒ කියන්නේ විශේෂයෙන්ම රාජ්‍ය ආයතනයක් ස්ටේට් යුනිවර්සිටි එක අන්ඩර්ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් කරන්න අවස්ථාව ලැබෙන්නේ. මෙන්න මේ උසස් පෙළ කියන ඒ කඩේම විභාගයේ සාර්ථකව සමත් වෙච්ච එක්කෙනෙකුට පමණයි මේ මෙතනින් මෙතනට යන්න අනිවාර්යයෙන්ම අපේ රටේ තියෙන සිස්ටම් එක හැටියට උසස් පෙළ කියන කඩේම විභාගය පාස් වෙන්න ඕනි. ඉතින් එහෙම කරත් මෙතනින් මෙතනට යන්නේ ඇත්තටම මේ විභාග කරන අයගෙන් 16% වගේ ඊටාම කුඩා පිරිසකට තමයි මේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල ප්‍රථම උපාධිය නොමිලේ ලබා දෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ හේතුව නිසා මම දකිනවා ඊටාම තරගකාරී ස්වභාවයකට තමයි අපිව පොඩි කාලේ ඉඳන්ම තල්ලු කරලා තියෙන්නේ. ඒක දෙමව්පියෝ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කරන්නේ. මොකද තමුන්ගේ දරුවාට ඉදිරියට යන්න තියෙන අධ්‍යාපනය හරහා. නමුත් ඒ අධ්‍යාපනය ඊටාම සීමිත ප්‍රමාණයකට විතරයි ලබා ගන්න හැකියාව තියෙන්නේ. දැන් ඉතින් මෙතන ඕගලන්ට පේනවා මෙතන ඇත්තටම මේ process එක හරහා යන අය අපි ඒගොල්ලෝ දක්ෂයන් අතර දක්ෂය හැටියට නම් කරන්න පුළුවන්. ඒ කියන්නේ best of the best කියන එක තමයි එතන අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ලංකාව තුළ තියෙන අධ්‍යාපන ක්‍රමය සැකසීලා තියෙන්නේ දක්ෂ අයව ඉදිරියට ගෙනියන්න. දක්ෂ අයන්ට අත දීලා දක්ෂයන්ව ඉදිරියට ගෙනියන්න තමයි අපේ අධ්‍යාපන ක්‍රමය සැකසීලා තියෙන්නේ. ඉතින් ලොකු තරගකාරීත්වයක් තියෙනවා තමුන්ගේ දරුවව දක්ෂයෙක් කරන්න. අපි පොඩි කාලේ ඉඳන්ම පහවසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ මේවා ඔක්කොම මේ ටියුෂන් පන්ති, උපකාරක පන්ති ඒව හරහා හැමෝම දෙමව්පියෝ බලන්නේ තමුන්ගේ දරුවා ඉදිරියට ගෙනියන්න. ඉතින් එහෙම ලොකු ප්‍රතිඵල ගත්තාම දෙමව්පියන්ට සතුටුයි, සමාජයේ පිළිගැනීමක් තියෙනවා. ප්‍රතිඵල අඩුවෙන් ගත්තාම දෙමව්පියෝ දුක් වෙනවා, සමාජයේ නිකන් කොන් කිරීමකට ලක් වෙනවා ළමයා සහ ඒ ෆැමිලි එක. සමහර ළමයි සියදිවි නිසා ගන්න තත්වයට පවා මේ නිසා පත් වෙලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. ඉතින් මේ මානසිකත්වයේ නිසාම මම දකිනවා අපේ රටේ හුඟක් මේ බෙදීම් ඇති වෙනවා. උදාහරණයකට විශ්වවිද්‍යාලයට යන ළමයි ඒගොල්ලොන් එක්ක උසස් පෙළ කරපු විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච අයව සමහර වෙලාවට පහත් කරලා සලකනවා. ඉතින් ඕගොල්ලෝ අදක්ෂයෝ, ඒ නිසා තමයි ඕගොල්ලන්ට විශ්වවිද්‍යාලයට යන්න බැරි වුනේ. ඒ වගේ එක්කෙනෙක් සමහර වෙලාවට පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලයක් කරා උපාධියක් ගන්නකොට එතනත් යම් පහත් කරලා සලකන ගතියක් තියෙනවා. ඉතින් මේක මේ අපේ රටේ ඒ තියෙන සමාජීය ප්‍රශ්නයක් හැටියට තමයි මම දකින්නේ. ඉතින් ඕගොල්ලෝ ඇත්තටම හිතන්න ඇමරිකාවේ නම් ජීවත් වෙන්නේ. මේ මම උදාහරණයකට කිව්වේ මේ ශ්‍රී ලංකාවේ තියෙන සිටුේෂන් එක. දැන් ඕගොල්ලෝ ඇත්තටම ඇමරිකාවට ඇවිල්ලා ජීවත් වෙනවා නම් ඇමරිකාවේ පුරවැසිභාවය
එහෙම නැත්නම් ග්‍රීන් කාඩ් එක ලබාගෙන ඇමරිකාවේ ජීවත් වෙනවා නම් ඕගොල්ලන්ට හිතන්න සාමාන්‍ය පෙළ තමයි ලංකාවේ තියෙන්නේ. ඊට වඩා වැඩිදුර ඉගෙනගෙනත් නැහැ. ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් පොඩි ජොබ් එකක් වෙන්න පුළුවන් ඇමරිකාවේ කරන්නේ. නමුත් ඕගොල්ලන්ට පුරවැසිභාවය සහ ග්‍රීන් කාඩ් එක තියෙනවා. ඕගොල්ලන්ගේ වයසත් වැඩි. ඒ වුණාට ඕගොල්ලෝ දන්නවද ඕගොල්ලන්ට ඇමරිකාව තුල ඉහළටම ඉගෙන ගන්න අවස්ථා තියෙනවා කියලා. තමුන්ගේ සාමාන්‍ය පෙළ තිබ්බ කියලා නෙමෙයි. තමුන්ට ඉදිරියටම යන්න අවස්ථා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ. ඉතින් ඒක තමයි මම අද ඕගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඇමරිකාවේ විශ්වවිද්‍යාල අපි සාමාන්‍යයෙන් ගත්තොත් දෙවර්ගයක් තියෙනවා. ස්ටේට් එහෙම නැත්නම් අපි ඒකට කියනවා පබ්ලික් යුනිවර්සිටිස් කියලා. එහෙම විශ්වවිද්‍යාල තියෙනවා. ඒ වගේම තියෙනවා ප්‍රයිවට් යුනිවර්සිටිස්. ප්‍රයිවට් යුනිවර්සිටිස් කියලා තියෙනවා. දැන් මේ ප්‍රයිවට් යුනිවර්සිටි වර්ග දෙකක් තියෙනවා. not for profit කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒකෙන් ලාභයක් ලබන්නේ නැහැ. තව එකක් තියෙනවා for profit. For profit private universities කියලා තියෙනවා. ඉතින් මේ for profit private universities තමයි ඇත්තටම අපේ ලංකාවේ තියෙන මෙන්න මේ දේ තමයි මේ for profit universities. Not for profit පෞද්ගලික විශ්වවිද්‍යාල මම දන්න තරමින් ලංකාවේ නැහැ. නමුත් ඇමරිකාවේ මේ වර්ග ඔක්කොම තියෙනවා. ඉතින් ඒ වගේම ඇමරිකාවේ මේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම කියන එක මේ අපේ ලංකාවේ වගේ මෙහෙම විශාල හුඟක් අමාරු කඩේම් විභාගයක් කරලා ඇතුළත් වෙන්න තියෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒක තමයි මම අද මෙතන කියන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඕගොල්ලෝ ඇමරිකාවේ පුරවැසිභාවය ලබලා ග්‍රීන් කාඩ් එක ලබලා ඕගොල්ලොන්ට තියෙනවා නම් සාමාන්‍ය පෙළ වගේ සමහරවිට එහෙමත් නැත්නම් මෙහි පොඩි ජොබ් එකක් කරලා නම් ජීවත් වෙන්නේ. තමුන් හිතනවා නම් අනේ ඉතින් අපි ලංකාවේ ඉන්නකොට හරියට ඉගෙන ගත්තේ නැහැ. අපිට ඉගෙන ගන්න වාසනාව තිබ්බේ නැහැ, අවස්ථාව තිබ්බේ නැහැ. අපි ඉතින් දැන් මේ ඇමරිකාවට ඇවිල්ලත් මේ පොඩි ජොබ් එකක් කරගෙන ඉන්නවා කියලා හිතනවා නම් ඒක ඊටාම වැරදි දෙයක්. මොකද අර ලංකාවේ තියෙන ක්‍රමයට නෙමෙයි මේ ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය සැකසීලා තියෙන්නේ. අන්න ඒක තමයි විශේෂ දේ. ඉතින් මම අද ඕගලන්ට පැහැදිලි කරන්න යන්නේ ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ US සිටිසන් කෙනෙක්. ඔයාට මේ සිටිසන්ෂිප් එක තියෙනවා. එහෙම නැත්නම් ඔයා US ග්‍රීන් කාඩ් හෝල්ඩර් කෙනෙක්. ඒ කියන්නේ ග්‍රීන් කාඩ් එක එහෙම නැත්නම් අපි කියනවා මේ legal permanent residence LPR කියලාත් කියනවා. ඒ ග්‍රීන් කාඩ් එක තියෙන එක්කෙනෙක්. නමුත් විසා ලොකුවට ඉගෙනගෙන නැහැ. but no schooling or university education. යුනිවර්සිටි එකකට ගිහිල්ලා එහෙම এডুকেෂන් එකක් ලැබලා නැහැ. දැන් එහෙම යුනිවර්සිටි එකකට এডুকেෂන් එකක් ලැබපු අයත් ඇමරිකාවට එනවා. ඒගොල්ලන්ට නෙවෙයි අද මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ ලංකාවේ අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් කරලා මෙහි ආචාර්ය උපාධියක් හරි මේ මාස්ටර් එකක් කරන්න එන කට්ටිය ඉන්නවා. ඒ වගේම ඉන්නවා ලංකාවේ A level O level කරලා දෙමව්පියෝ සල්ලි වේදම් කරලා එහෙම නැත්නම් යම් ශිෂ්‍යත්වයක් දිනාගෙන ඇමරිකාවට ඇවිල්ලා අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රථම උපාධිය BSc BA උපාධිය කරන අයත් ඉන්නවා. එහෙම අය ගැන නෙමෙයි අද මම මේ කතා කරන්නේ. විශේෂයෙන්ම ග්‍රීන් කාඩ් ලොටරි එක වගේ එකක් ලබාගෙන සහ වෙනත් ක්‍රමයකට ඇමරිකාවට නීතියානුකූලව ඇවිල්ලා ඇමරිකාවේ ස්ථිර පදිංචිය එහෙම නැත්නම් පුරවැසිභාවය ලබාගෙන මෙහි පොඩි ජොබ්ස් කරන අයට තමයි මම මේ අද කතා කරන්නේ. ඕගොල්ලන්ට ඇත්තටම ඇමරිකාවේ ඉදිරියට ඉගෙන ගන්න අවස්ථා සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ හුඟක් දෙනෙක් මේවා ගැන දන්නේ නැහැ. ඕගොල්ලන්ට මේවා කවුරුත් කියන්නෙත් නැහැ. මොකද අර විශේෂයෙන්ම අපි ලංකාවේ කමියුනිටි එක ආශ්‍රය කරනකොට මේවා වැඩි කියන්න කැමතිත් නැහැ. මොකද අපේ මම කලින් කිව්වා වගේ අපේ රටේ තියෙන මානසිකත්වය. ඕගොල්ලන්ට පේනවනේ අපේ රටේ තියෙන මේ විභාග මානසිකත්වයක්නේ පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට පුරුදු කරන්නේ. ඔයා කොහොම හරි අරයට වඩා ලකුණු ගන්න ඕනේ. ඔයා අරයට වඩා දක්ෂ වෙන්න ඕනේ කියන මේ මානසිකත්වය තමයි අපිට පොඩි කාලේ ඉඳන්ම ඉදිරිපත් කරන්නේ. තමුන්ගේ යාළුවට වඩා තමුන් ලකුණු ගන්න ඕනේ. තමුන් ඉදිරියට යන්න ඕනේ. අරයා ඉදිරියට ගියොත් ඔයාට කැම්පස් එකට යන්න තියෙන chance එක නැති වෙනවා. මොකද කැම්පස් එකට ඉතාලම සීමිත ප්‍රමාණයක් තමයි ගන්න. දිස්ත්‍රික්ක කෝටා ක්‍රමය කියලා එකකුත් අපේ රටේ තියෙනවා. ඒ කියන්නේ එක දිස්ත්‍රික්කකින් මෙච්චර ප්‍රමාණයක් යන්නේ. එහෙම
ක්‍රමයකුත් හදලා තියෙනවා. මොකද ඒ අපේ උසස් අධ්‍යාපන ක්‍රමයේ හැදිලා තියෙන විදිහ. ඉතින් ඒක නිසා ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා අද මේ උපකාරක පන්ති කියන එක අපේ රටේ ලොකු ව්‍යාපාරයක් කෝටි ගණන් හම්බ කරන ව්‍යාපාරයක් බවට ඒ නිසා පත් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ ඇමරිකාව බැලුවොත් එහෙම උපකාරක පන්ති තිබ්බත් ඒව මේ ලොකු විශාලයට නැහැ. මොකද විවිධ ආකාර තියෙනවා දරුවෙකුට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න. ඇමරිකාවේ ලංකාවේ වගේ නෙමේ දක්ෂයන්ටම පමණක් නෙමේ විශ්වවිද්‍යාල වරම් හිමි වෙන්නේ. කැමති ඕන කෙනෙකුට තමුන්ගේ ඒ අධ්‍යාපන සුදුසුකම් අනුව තමුන්ගේ හැකියාව අනුව තමුන්ට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව උදා කරලා තියෙනවා. ඉතින් ඒකයි මම කොයි වෙලාවෙත් දකින්නේ ඇමරිකාවේ තමයි මට පේන විදිහට මේ ෆ්‍රී এডুকেෂන් කියන එක ඇමරිකාවේ තමයි තියෙන්නේ. නිදහස් අධ්‍යාපනය ෆ්‍රී এডুকেෂන් කියන එක ඇමරිකාවේ තියෙනවා කියන එක තමයි මේ මට නම් පැහැදිලි වෙන්නේ ලංකාවට සාපේක්ෂව. නිදහස් අධ්‍යාපනය ලංකාවේ තියෙන්නේ එක්තරා ලෙවල් එකකට පස්සේ නොමිලේ අධ්‍යාපනය ලබා දීමක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මම අද යන්නේ ඕගොල්ලෝ මේ ඇමරිකාවේ පුරවැසිභාවයේ ග්‍රීන් කාඩ් එක අරගෙන පොඩි ජොබ් එකක් කරගෙන නම් ඉන්නේ. ඕගොල්ලන්ට හැකියාව තියෙනවා. ඒ රැකියාව කරන ගමම්ම තමුන්ට ඇමරිකාවේ උපාධියක් පවා ගන්න උසස් පෙළ නැති වුණා. ඉතින් ඒක තමයි අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඒකෝට මේකට ප්‍රධාන වෙන ආයතනයක් ඇවිල්ලා ආයතන වර්ග දෙකක් තියෙනවා. community colleges. අපි community colleges කියලා අධ්‍යාපන ආයතන වගේක් තියෙනවා ඇමරිකාවේ. ලංකාවේ මම මෙහෙම දන්නේ. ඊට පස්සේ තව තියෙනවා trade schools කියලා. එතකොට මේ දෙකෙන්ම වෙන්නේ තමුන්ට උපාධියක් එහෙම නැත්නම් තමුන්ට යම් විධිමත් අධ්‍යාපනයක් නැත්නම් ඒ විධිමත් අධ්‍යාපනය ලබා දීලා ඒ හරහා උපාධියක් දක්වා විශ්වවිද්‍යාලයකට යන්න අවස්ථාවක් උදා කරන එක තමයි මේ වයින් කරන්නේ. දැන් තමුන් කොහේ හරි ඇමරිකාවේ ජීවත් වෙනවනේ ඒ ප්‍රදේශයේ තමුන්ට අනිවාර්යයෙන්ම කමියුනිටි කොලෙජ් එකක් හොයාගන්න හැකියාව තියෙනවා. ඒක මම පැහැදිලි කරන්නම් කොහොමද මේ කමියුනිටි කොලෙජ් එකකින් තමුන්ට උපාධියක් ගන්න පුළුවන් වෙන්නේ කියලා. හිතන්න තමුන් සාමාන්‍ය පෙළ විතරයි කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ලංකාවේ උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලය යන්න ලකුණු මදි වුණා. ඉතින් එතනින්ම තමුන්ගේ අපේ අර රටේ රාජ්‍ය ආයතනයේ ඊට වෙනස් ක්‍රමයක් නැහැනේ උපාධියක් ගන්න බැහැනේ රාජ්‍ය ආයතනයක් කරා. ඉතින් සමහරවිට තමුන්ගේ අධ්‍යාපනය එතනින් බිඳ වැටෙන්නේ නැති. ඊට වඩා ඉහළට යන්න බැහැ සල්ලිත් නැහැ මේ ප්‍රයිවට් ඒවට ගෙවන්න. එතනින් බිඳ වැටෙනවා. ඉතින් නමුත් මේ රටේ එහෙම නෙමෙයි තමුන්ට අවශ්‍යතාවක් තියෙනවා තමු ප්‍රධාන වශයෙන් ඇමරිකානු පුරවැසිභාවයේ හරි ග්‍රීන් කාඩ් එක තියෙන කෙනෙක් නම් ස්ටුඩන්ට් වීසා එකකින් ඇවිල්ලා මේක කරන්න බෑ. මොකද ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා හැටියට සලකන්නේ. ඒගොල්ලන්ට අතේ සල්ලි තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට වෙන වරප්‍රසාද හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තියෙනවා. නමුත් ග්‍රීන් කාඩ් එකක් හරි පුරවැසිභාවයේ තියෙනවා නම් මේ ක්‍රමයට යන්න පුළුවන්. තමුන්ට මෙහිම ඔප්ෂන් එකක් තියෙනවා. එක ඔප්ෂන් එකක් ඇවිල්ලා ඔප්ෂන් මං කියන්නේ ඒක නම්බර් 1 කියලා. ඒ ඔප්ෂන් නම්බර් 1 එක ඇවිල්ලා ඒ කමියුනිටි කොලෙජ් එකේ තියෙන ප්ලේස්මන්ට් ටෙස්ට් එකක්. මේ දැන් මම මෙතන කියන්නම්. ඒ කමියුනිටි කොලෙජ් එකේ ප්ලේස්මන්ට් ටෙස්ට් එකක් කියලා එකක් තියෙනවා. ඒ ප්ලේස්මන්ට් ටෙස්ට් එක මුලින් කරන්න ඕනේ. එතකොට එතන ගිහිල්ලා තමුන්ට ඒගොල්ලෝ එක කතා කරලා ප්ලේස්මන්ට් ටෙස්ට් එකේ ගණිතය, ඉංග්‍රීසි භාෂාව ලිවීමේ හැකියාව, කියවීමේ හැකියාව, කතා කිරීමේ හැකියාව, විද්‍යාව අන්නේ වගේ ප්‍රධාන විෂයන් වල ප්‍රවණතාවය බලනවා. එතකොට ඒ ප්ලේස්මන්ට් ටෙස්ට් වලට තමුන්ට ප්‍රැක්ටිස් කරන්න උනත් හැකියාව තියෙනවා. ඒ ප්ලේස්මන්ට් ටෙස්ට් එක කරලා තමුන් කමියුනිටි කොලෙජ් එකට යනවා. ගිහිල්ලා කමියුනිටි කොලෙජ් එකේ තියෙනවා ඇසෝසියේට් ඩිග්‍රී කියලා. ඒ ඇසෝසියේට් ඩිග්‍රී එක කියන්නේ ඇත්තටම අවුරුදු 2 ප්‍රෝග්‍රෑම් එකක්. 2 year ප්‍රෝග්‍රෑම් එකක්. දැන් මෙහෙම දෙයක් අපි ලංකාවේ දැකලා නැහැ. මේ 2 year ඩිග්‍රී එක ඇසෝසියේට් ඩිග්‍රී එක කරලා තමුන්ට එතනින් ජොබ් එකකට යන්න පුළුවන්. හොඳ පඩියක් ගෙවන ටෙක්නිකල් ලෙවල් එකේ ටෙක්නීෂියන් ලෙවල් එකේ ජොබ් එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන්ට පුළුවන් ඒ අවුරුදු 2 කරලා තමුන් එතන ක්‍රෙඩිට් ටික ට්‍රාන්ස්ෆර් කරගන්න අවුරුදු 4 විශ්වවිද්‍යාලයකට යුනිවර්සිටි එකකට. මෙතන කරන්නේ මේ ක්‍රෙඩිට් ටික අතන අර ඇසෝසියේට් ඩිග්‍රී එකේ ගත්ත ක්‍රෙඩිට් ටික ට්‍රාන්ස්ෆර් කරනවා. ඒ කියන්නේ තමුන්
හිතන්න නිව්යෝක් වල තියෙන කමියුනිටි කොලෙජ් එකක තමුන් ඒ ඇසෝසියේට් ඩිග්‍රී එක ගත්තා. එතන ක්‍රෙඩිට් ටික තියෙනවා. තමුන්ට පුළුවන් කැලිෆෝනියාවේ තියෙන යුනිවර්සිටි එකකට ඒ ක්‍රෙඩිට් ටික ට්‍රාන්ස්ෆර් කරගන්න. කරලා කැලිෆෝනියාවට ගිහිල්ලා තමුන් අවශ්‍ය නැහැ. කැලිෆෝනියාවේ මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න පුළුවන්. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙන මේ ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර් කියලා. එක විශ්වවිද්‍යාලයකින් තව විශ්වවිද්‍යාලයකට කමියුනිටි කොලෙජ් එකකින් විශ්වවිද්‍යාලයකට ක්‍රෙඩිට් ටික තමුන් ගත්ත කෝස් වල ක්‍රෙඩිට් ටික ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. දැන් මෙහෙම ක්‍රමයක් ලංකාවේ තියෙනවද කියලා නැවතත් මම දන්නේ නැහැ. මම හිතන්නේ නැහැ මෙහෙම දෙකක් තියෙනවා කියලා. ඒ ක්‍රෙඩිට් ටික ට්‍රාන්ස්ෆර් කරලා ඊට පස්සේ 4 year යුනිවර්සිටි එකකට තමුන් යනවා. ඒ 4 year යුනිවර්සිටි එකේදී ඉතුරු අවුරුදු දෙක තමුන් කරලා අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එක ගන්නවා. ඒ කියන්නේ ඇමරිකාව තුල ප්‍රථම උපාධිය කියන්නේ ඇත්තටම අවුරුදු 4 උපාධියක්. ලංකාවේ තියෙනවා විශේෂ උපාධි කියලා අවුරුදු 4යි. ඒ වගේම තියෙනවා සාමාන්‍ය උපාධි ජෙනරල් ඩිග්‍රී කියලා අවුරුදු 3 උපාධියක්. ඒක ඇමරිකාවේ එහෙම එකක් නැහැ. ඇමරිකාවේ අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එක කියලා සලකන්නේ මේ 4 year ඩිග්‍රී එක තමයි. අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එක ගන්න පුළුවන්. එතකොට මේ පාත් එකට හුඟ දෙනෙක් යනවා. එතකොට මෙතනින් තමුන්ට ජොබ් එකක් හම්බ වෙනවා. හොඳ එක්සිකියුටිව් ලෙවල් ජොබ් එකක්. මේක එක්සිකියුටිව් ලෙවල් හොඳ පඩියකට යන්න පුළුවන් ජොබ් එකක් තමයි මෙතනින් හම්බ වෙන්නේ. මෙතන හම්බ වෙන්නේ නිකන් ටෙක්නීෂියන් ලෙවල් ජොබ් එකක්. ටෙක්නීෂියන් ලෙවල් ජොබ් එකක් තමයි මෙතන මේ ඇසෝසියේට් ඩිග්‍රී එක කරලා හම්බ වෙන්නේ. නමුත් මේ ඇසෝසියේට් එකෙන් මේ 4 year ඩිග්‍රී එකට යන එක හරිම පහසු තත්ත්වයක් උදා කරලා තියෙන මේ කමියුනිටි කොලෙජ් හරහා තමුන්ට ඇත්තටම මේවා ෆුල් ටයිම් කරන්න පුළුවන්. මේ හැම එකක්ම මේ මතක තියාගන්න මේ හැම එකක්ම පාර්ට් ටයිම් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ෆුල් ටයිම් ඉගෙන ගන්න පුළුවන්. තමුන්ට මේ එකක්වත් මේ ෆුල් ටයිම දැන් ලංකාවේ සිස්ටම් එක ෆුල් ටයිම් නේ ප්‍රථම උපාධිය කරන්න වෙන්නේ. එහෙම එකක් මෙහෙ නැහැ. තමුන්ට ජොබ් එකක් කරන ගමන් තමුන්ගේ ෆැමිලි එක තමුන් බලා ගන්න ගමන් ඒ විදිහට මේ අධ්‍යාපනය තමුන්ට කැමති විදිහට හදාගෙන ඉදිරියට යන්න අවස්ථා තියෙනවා. දැන් 4 year ඩිග්‍රී එක අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් තමුන්ට අවශ්‍ය නම් තමුන්ට ඇත්තටම මේ මාස්ටර් ඩිග්‍රී එක උනත් කරන්න පුළුවන්. MSc කියලා කියන්නේ ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන්ට ආචාර්ය උපාධිය පවා එහෙම කරන්න පුළුවන් මේ මාර්ගය හරහා ගිහිල්ලා. ඒතකොට මේවට අපි කියන්නේ අර ග්‍රැජුවේට් ස්කූල් එකට ගිහිල්ලා එහෙම කරන්න පුළුවන්. ඉතින් මේ හරහා ඕන තරම් උදාහරණ තියෙනවා මේ කමියුනිටි කොලෙජ් මේ විදිහට අධ්‍යාපනය ලැබලා මහාචාර්ය වෙච්ච අය, ඉතා ප්‍රසිද්ධ වෛද්‍ය වෙච්චවරය, නීතිඥ වෙච්චවරය, ඉංජිනේරු වෙච්චවරය ඕන තරම් ඉන්නවා. ඉතින් මේවට ඇත්තටම තමුන්ට ග්‍රීන් කාඩ් එක හා පුරවැසිභාවය තියෙනවා නම් තමුන්ට ශිෂ්‍යත්වයක් ලබා ගන්න පුළුවන් මේ අධ්‍යාපනය සඳහා. තමුන්ගේ වයස සීමාවක් නැහැ. තමුන්ට අවුරුදු 50 වෙලත් මේ ක්‍රමයට උපාධියක් ලබා ගන්න හැකියාව තියෙනවා. තමුන් ජොබ් එක කරන ගමන් තමුන්ට පාර්ට් ටයිම් ඉගෙනගෙන මේ විදිහට උපාධිය ගන්න හැකියි. ඒ වගේ ගොඩක් ෆ්‍රීඩම් එකක් නිදහසක් තියෙනවා පුද්ගලයෙකුට ඉදිරියට යන්න. එයා අති දක්ෂයෙක් වෙන්න ඕනේ නැහැ. විභාග ගොඩාක් පාස් වෙලා අර අපේ ලංකාවේ තියෙන අයිලන්ඩ් රෑන්ක් එකක් කියලා එහෙම ඒවා මේ රටවල් වල ඇමරිකාවේ නැහැ. අයිලන්ඩ් රෑන්ක්, ඩිස්ට්‍රික්ට් රෑන්ක් එහෙම ක්‍රමයක් නැහැ. ඉතින් ඇත්තට මම දකින්නේ ඒව තුලින් අර මිනිස්සු තව එක්කෙනෙක්ව පහත් කිරීම තමයි සිද්ධ වෙන්නේ. මම අරයට වඩා හොඳයි. මම අරයට වඩා උසස්, දක්ෂයි. එතකොට මට අනිත් එක්කිනාට වඩා වරප්‍රසාද හිමි වෙන්න ඕනේ කියන මානසිකත්වය හැඩ ගැහෙනවා කියන එක තමයි මම දකින්නේ අපේ රටේ තියෙන ක්‍රමය තුළ. මේ රටවල එහෙම නැහැ. මේ රටවල සමානාත්මතාවය තියෙනවා. කාටවත් අපි පත්තරයක ඇඩ් එකක් දැක්කත් රකියාවක මේ වයස් සීමාවන් දාන්නේ අවුරුදු 30ත් අවුරුදු 40ට වඩා අඩු අයට පමණයි මේ ජොබ් එක කියලා එහෙම එකක් මේ රටේ නැහැ. මේ රටේ ඒජ් ඩිස්ක්‍රිමිනේෂන් කියන එක නීති විරෝධී. එහෙම කාවක්වත් රැකියාවක් නොදී ඉන්න බෑ. යාගේ වයස අනුව ඒක නීති විරෝධී. ඒක ෆෙඩරල් ලෝ එකට විරෝධී. දැන් ලංකාවේ එහෙම නෑනේ. පත්තරේ ඇඩ් එකක් දැක්කොත් ඕගොල්ලන්ට පේනවා ඒකේ තියෙනවා වයස් සීමාවක් දාලා. ඉතින් ඒ වගේ හුඟක් නිදහස් සමානාත්මතාවයක් තියෙන රටක් හැටියට මම මේ ඇමරිකාව දකිනවා. ඉතින් ඕගොල්ලෝ මේ රටේ ඇත්තටම ග්‍රීන් කාඩ් එක හරි පුරවැසිභාවය ලබලා තියෙනවා නම් මේවා ලබා ගන්න උත්සාහ කරන්න. සමහරවිට ඕගොල්ලෝ ඉන්න ලංකාවේ අය වැඩි කැමති නැහැ මේවා තව එක්කෙනෙකුට කියන්න. මොකද අර අපේ තියෙන මානසිකත්වෙනේ. මොකද අර තව එක්කෙනෙක් ඉස්සරහට එනකොට එහෙම සිස්ටම් එකක් නෙවෙයි. මම අර කලින් පෙන්නුවේ අපේ මේ සිස්ටම් එක පහවසර ශිෂ්‍යත්වය,
සාමාන්‍ය පෙළ, උසස් පෙළ මේවා ඔක්කොම අර අනිත් එක්කෙනා පරයා තමුන්ව ඉදිරියට ගන්න තියෙන මේ ක්‍රමනේ. ඉතින් ඒව හරහා මිනිස්සු ඉදිරියට එනකොට අවුරුදු 10ක් විතර ඒව හරහා එනකොට අර තමුන්ගේ අනිත් එක්කෙනා ගැන එයාට සපෝට් එකක් වෙන්න හිතන්නේ නැහැ. එයාට මේවා තිබ්බත් කියන්නේ නැහැ. මෙහෙම මාර්ග හරහා තමුන්ට අධ්‍යාපනය ලබන්න පුළුවන්, උපාධියක් ලබන්න පුළුවන් කියන එක කියන්න කැමති නැහැ. දැන් තව ඔප්ෂන් එකක් තියෙනවා. මේ ඒකත් මේ කමියුනිටි කොලෙජ් වලටම තියෙන ඔප්ෂන් එකක්. ඒක මම ඔප්ෂන් නම්බර් 2 කියලා කියන්නම්. මේ ප්ලේස්මන්ට් ටෙස්ට් එක නැතුව මේ GED කියලා එකක් තියෙනවා. මේ GED කියන්නේ General Education Development Test කියන එක. General Education Development ටෙස්ට් කියන එක තමයි මේ GED එක කියලා කියන්නේ. එතකොට තමුන්ට හිතන්න කිසිම තමුන් ඉස්කෝලේක අධ්‍යාපනයක් ලැබලා නැහැ. තමුන් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. එතකොට මේ GED එකේ තියෙනවා mathematical reasoning, reason through language and arts, science, social studies. ඔන්න ඔය ප්‍රධාන කොටස් වල ඒවා පුහුණුව ලැබලා ඒවා අධ්‍යාපනය ලැබලා තමුන්ට මේ GED exam එක කරන්න පුළුවන්. ඒක online කරන්න පුළුවන්. ඒක තමුන්ට in person ගිහිල්ලා කරන්න පුළුවන්. ඒකේ මෙහෙම කඩීමක් මෙන්න මෙච්චර ලකුණු ගන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඒකේ pass fail කියන එක ඒ විදිහට බලන්නේ නැහැ. එතකොට ඒක තමුන්ට ඇත්තටම සමන් ඉන්න පැත්තේ ඒ නොමිලේ GED වලට උගන්වන පාඨමාලා එහෙමත් තියෙන free community center එකකට ගියාම තමුන්ට එහෙම ඒ community එකේ ඒවා උගන්වන ගුරුවරු නොමිලේ උගන්වන ගුරුවරු එහෙම classes ඒව හොයාගන්න පුළුවන්. night classes තියෙනවා මේ GED වලට උගන්වන. එතකොට ඒ හරහා තමයි මේ GED එක කරගෙන කෙලින්ම තමුන්ට මෙන්න මෙතෙන්ට යන්න පුළුවන්. කෙලින්ම associate degree එකට ඒ කියන්නේ community college එකේ මෙන්න මෙතෙන්ට යන්න පුළුවන්. එතනින් පටන් ගන්න පුළුවන්. කියන්නේ community college එකේ placement test එක නැතුව නමුත් GED එක කරලා කෙලින්ම associate degree එක 4 year university MSc PhD ඒ වගේ වට යන්න පුළුවන්. ඉතින් එහෙම හුඟක් අවස්ථා තියෙනවා. මම පල්ලෙහා link එකක් දාන්න description එකේ මේ GED එක ගැන විස්තර. මේ මෙතන මම තව මේ open කරලා තියෙනවා මේ website එකක්. ඒතකොට ඒකෙනුත් ඕගලන්ට යමක් පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. GED කියන එකත් කිසිම අධ්‍යාපනයක් නැති එක්කෙනෙකුට ඇමරිකාවට ඇවිල්ලා ඒ ඇමරිකාවේ ඉදිරියට යන්න ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් හැටියට තමයි මම මේ GED එක කියලා කියන්නේ. ඒකට කියන්නේ General Education Development Test කියන එක. එතකොට ඒකේ මේ විස්තර ගොඩාක් ඕගලන්ට මේ වෙබ්සයිට් වල හරහා බලා ගන්න පුළුවන්. මොකද්ද GED කියන්නේ? ඒකේ කොහොමද එක්සෑම් එක තියන්නේ? ඒකේ මොනවද අහන ප්‍රශ්න? ඒ වගේ දේවල්. ඒකට ලොකු මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ. මේ පොඩි එක්සෑම් එකක්. ඒකට classes free classes තියෙනවා. එහෙම ඉගෙන ගන්න පුළුවන්. හරිද? එතකොට ඒක මතක තියාගන්න මේ GED කියන එක හුඟක් වැදගත් දෙයක් වෙනවා. ඕගොල්ලෝ සාමාන්‍ය අධ්‍යාපනයක් පාසල් අධ්‍යාපනයක් නැතුව ඇමරිකාවේ ජීවත් වෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේ GED එක කරලා ඕගොල්ලන්ට ආචාර්ය උපාධිය දක්වා ඉගෙන ගන්න හැකියාව තියෙනවා. එකම දේ හුඟක් දෙනා මේවා කියන්න කැමති නැහැ. මොකද තමුන් ඉදිරියට එනවා. එතකොට අරගොල්ලන් අනිත් අයගේ තත්ත්වයට මෙනහන්ද මේවා වැඩි කියන්න කැමති නැහැ. මොකද අර අපේ රටේ තියෙන මානසිකත්වය. අපේ මිනිස්සුන්ගේ තියෙන්නේ අර තව එක්කෙනෙක්ව උදව් කරන්න කැමති නැහැ. මොකද ඒගොල්ලොත් අර තමුන්ගේ තත්ත්වයට එන හන්දා. ඉතින් ඒක මම සම්පූර්ණයෙන්ම දකින්නේ අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමය තුල වරදක් හැටියට තමයි මම ඒක දකින්නේ. දැන් මේ community college වල හුඟක් වාසි තියෙනවා. දැන් මම මේ උදාහරණයකට මම මේ පෙන්නනවා මේ community college එකක්. මේක මේ Texas State Technical College කියලා. ඕගලන්ට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. එතන ඒගොල්ලන්ගේ පාඨමාලා තියෙනවා. මේ GED එක කරලා මේ තමුන් ඇත්තට පුරවැසිභාවය හරි ග්‍රීන් කාඩ් එක තියෙන එක්කෙනෙක් නම් අවුරුදු 18ට වඩා වැඩි නම් GED එක කරලා තමුන්ට මේ පාඨමාලාවක් තියෙන ටෙස්ලා එකේ වැඩ කරන්න. සති 12ක ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් පස්සේ තමුන්ට ටෙස්ලා එකේ ටෙක්නීෂියන් සර්විස් වෙහිකල් ඉලෙක්ට්‍රික් වෙහිකල් සර්විස් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් ඒක කරලා තමුන්ට ටෙස්ලා එකේ උතුරු ඇමරිකාවේ තියෙන ඒ ටෙස්ලා ආයතනයක වැඩ කරන්න යන අවස්ථාව ලබා දෙනවා. මේ කමියුනිටි කොලෙජ් මේ ට්‍රේඩ් ස්කූල් එකක් හරහා කරන්න පුළුවන් දෙයක්. ඒතර එතන වැඩ කරන ගමන් තමුන්ට පඩියක් හම්බ වෙනවා.
ඒකෙන් part time ඉගෙනගෙන තමුන්ට ඉංජිනේර කෙනෙක් බව වෙන්න පුළුවන්. දැන් අපේ රටේ ඉංජිනේර කෙනෙක් කිව්වහම අපි දන්නේ උසස් පෙළ කරලා කැම්පස් එකකට යන්නම ඕනේ ඉංජිනේර කෙනෙක් වෙන්න. software engineersලා ඔය දැන් තියෙන ස්ලිට් වගේ ඒවා එහෙම නෙමෙයි අපි mechanical electrical electronic වගේ එහෙම chemical engineer කෙනෙක් materials engineer කෙනෙක් එහෙම වෙනවා නම් අර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම උසස් පෙළ හොඳට සමත් වෙලා එහෙම යන්න ඕනේ. නමුත් මේ රටවල විවිධ ක්‍රම තියෙනවා. මේ රටවල් අවබෝධ කරගෙන තියෙනවා දක්ෂයන්ට විතරක් නෙමෙයි තැන දෙන්න ඕනේ. විභාග කරන්න බැරි ළමයි ඉන්නවනේ. යම් යම් මානසික තත්ත්වයන් නිසා ඒගොල්ලන්ට විභාග ලියන්න බෑ. යම් යම් ඒගොල්ලන්ගේ දුබලතාවයන් තියෙනවා. ඒ වගේ අයට මේ අවස්ථාවල් ලබා දීලා තියෙනවා ඉදිරියට යන්න. ඉතින් ඒකයි මම මේ ඇමරිකාවේ අධ්‍යාපනය ගැන හුඟක් කැමති. හැමෝටම සමානාත්මතාවයෙන් ඇතිව ඉදිරියට යන්න අවස්ථා ලබා දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ වයස් සීමාව, ඒගොල්ලන්ගේ දක්ෂතාවයන්, ඒගොල්ලන්ගේ වර්ණය, පාට ඒව මොකක්වත් බලන්නේ නැතුව එහෙම ඉදිරියට යන්න අවස්ථා තියෙනවා. ඉතින් මම මේක උදාහරණයක් කිව්වේ මේ ටෙක්සාස් වල තියෙන ඒ ටෙක්සාස් ස්ටේට් ටෙක්නිකල් කොලේජ් කියන එකේ මේ එක්තරා පාඨමාලාවක් තියෙන. ඕගොල්ලෝ GD කරලා නම් ඕගොල්ලන්ට මේ හරහා ටෙස්ලා කියන සුප්‍රසිද්ධ ඒ වාහන නිෂ්පාදනය කරන ආයතනයේ රැකියාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වෙන්න තව හුඟා කෝසස් තියෙනවා. මේව හොයලා බලන්න. මේකට ඇත්තටම මේ සති 12 කෝස් එකට ඩොලර් 2800ක් වගේ 2700ක් වගේ ගෙවන්න ඕනේ. මේ මෙතන තියෙන 2700ක් ගෙවන්න තියෙනවා. නමුත් තමුන්ට ඇත්තටම රැකියාව කරන ගමන් ඒක ගෙවා ගන්න පුළුවන්. සහන ලෝන්ස් තියෙනවා. සමහරවිට තමුන් අඩු ආදායම් නම් තමුන්ට ශිෂ්‍යත්වයක් පවා ඒ කමියුනිටි කොලෙජ් එකෙන් ට්‍රේඩ් ස්කූල් එකෙන් ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. හුඟ දිනෙකට කරන්න පුළුවන්, ඇක්සස් කරන්න පුළුවන්. අපේ රටේ එහෙම නෙමෙයි. අපේ රටේ මේ නොමිලේ අධ්‍යාපනය තියෙන නිසා හුඟ දිනෙකට අර රාජ්‍ය ආයතන වලින් දෙන ඒ උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ඇක්සස් කරන්න බැරි කමක් තියෙනවා. එහෙම දෙයක් ඇමරිකාවේ නැහැ. ඕගොල්ලන්ට ඉගෙන ගන්න අන්තිමට ඉගෙන ගන්න අවස්ථා මේ රට සලසලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ග්‍රීන් කාඩ් එකක් හරි පුරවැසිභාවයක් හරි ලබාගෙන ඇමරිකාවේ ජීවත් වෙනවා නම් තමුන් ලංකාවේ සාමාන්‍ය පෙළ කරගත්තේ නැහැ, උසස් පෙළ කරගත්තේ නැහැ, කැම්පස් යන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා. මේ තියෙන අවස්ථා උරගා බලන්න, ඒවයින් ඉදිරියටම යන්න. තමුන්ට ඒ ජයග්‍රහණයන් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒවා ඕගලන්ට කවුරුවක්වත් දැනුවත් කරන්න සූදානම් නැත්නම් මාව සම්බන්ධ කරගන්න. මම පුළුවන් හෙල්ප් එකක් දෙන්නම් ඕගලන්ට ඒව සාක්ෂාත් කරගන්න. ඕගොල්ලන්ගේ උත්සාහය සහ ධෛර්යය පමණයි අවශ්‍ය වෙන්නේ. තමුන් මේ රටේ ඉඳගෙන මේවා කරන්න ඒක විතරයි අවශ්‍ය වෙන්නේ. තමුන් මේ රටේ ඉඳගෙන ඒවා කරන්නේ නැත්නම් ඒක හරිම අවාසනාවක් හැටියට මම දකින්නේ. මොකද අධ්‍යාපනය තුලින් තමුන්ට ඉහළ පඩියකට, හොඳ වැටුපකට, හොඳ රැකියාවක් කරන්න හැකියාව. ඒක තමුන්ට වගේම තමුන්ගේ ෆැමිලි එකටත් හුඟක් වැදගත් දෙයක්. ඉතින් හොයලා බලන්න මේවා ගැන. තමුන් ග්‍රීන් කාඩ් එක පුරවැසිභාවයේ තියෙන කෙනෙක් නම් මේවා ඉතාමත් පහසුවෙන් තමුන්ට කරගන්න පුළුවන්. තම ස්ටුඩන්ට් වීසා එකේ ඉන්න කෙනෙක් නම් යම් යම් අපහසුතා තියෙනවා. නමුත් ඒත් කරගන්න පුළුවන්. ඉතින් මේවා හොයලා බලන්න. විස්තර අවශ්‍ය නම් මා එක්ක සම්බන්ධ වෙන්න. මම පුළුවන් හෙල්ප් එකක් දෙන්නම් තමුන්ට මේව කරගන්න. මොකද මම තරයේ විශ්වාස කරනවා අපේ ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය තුලින් දක්ෂයන්ට පමණක් අවස්ථා දෙන, අනිත් අය කෙලිම පල්ලහැට අදලා දාන, මානසිකව වටන අධ්‍යාපන ක්‍රමයක් තමයි අපේ රටේ තියෙන්නේ. එක්තරා කොටසකට පමණක් ඉදිරියට යන්න සලසලා තියෙනවා. අනිත් අය ගැන කිසිම දෙයක් හොයලා බලන්නේ නැහැ. නමුත් ඇමරිකාවට ආවම එහෙම තත්ත්වයක් නෙමෙයි. හැමෝටම ඉදිරියට යන්න තියෙනවා. දක්ෂය අදක්ෂය කියලා වෙන් කළා නැහැ. හැමෝටම එක එක මාර්ග වලින්, එක එක ඕල්ටර්නේටිව් මෙතඩ්ස් වලින් ඉදිරියට යන්න, සාර්ථක ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලබා දීලා තිනවා. ඉතින් ඒකම හින්දා වෙන්නේ නැති ඇමරිකාවට හුඟ දෙනෙක් ඉන්නේ. ඇමරිකාව දියුණු රටක් කියලා අපි සලකන්නේ මේ හේතු නිසාම වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට්ස් මම එක ෂෙයා කරන්න. ඕගොල්ලන්ට මගේ මොකක් හරි උදව්වක් ඕන නම්, උපදේශයක් ඕන නම් ඒකත් මේ පල්ලෙහින් දාන්න. මම පුළුවන් හෙල්ප් එකක් ඕගොල්ලන්ට දෙන්නම්. එහෙනම් ඕගොල්ලන් මම ජය පතනවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම නැවතත් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලන්ට ජය වේවා.